නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිහඬ භාවනා වැඩසටහනේ දින 4ක් පරිපූර්ණ වුණා. බොහොම ඕනෑකමින් බොහෝ දිනක් භාවනා අධ්‍යක්ෂින් සහිතව වැඩසටහන් දෙච්ච බව දැනුණා. ඒකම භාවනා වැඩසටහන පරිපූර්ණ වෙනකම්ම අපි ඒ අඛණ්ඩ භාවය, නිහඬ භාවය, කුසල මනසිකාරය පවත්වා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේලා නිතර අවවාද අනුශාසනා ලබා දෙන්නේ අප්‍රමාදීව ගුණධම් පූර්ණය කරන්නයි කියලා. ඉතින් මේ අප්‍රමාදීව ගුණධම් පූර්ණය කිරීම නිසා තම තමන්ගේ පැවිදි ජීවිතයන් තුළ තමන්ටම සතුටු වෙන්න පුළුවන් ගුණාංග සම්භාරයක් අත්දකින්න ලැබෙනවා. මේ වගේ හොඳට භාවනාව ටිකට කරන් යනකොට සිහියෙන් ඉන්න පුළුවන් ගතිය හැදෙනවා. සමාධියෙන් ඉන්න පුළුවන් ගතිය හැදෙනවා. ප්‍රඥාවෙන්, නුවණින්, අවබෝධයෙන් ඉන්න පුළුවන් ගතිය හැදෙනවා. බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කරුණ. ඒකම අනිත් ගුණාංගත් බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කිරීමෙන් ලැබෙනවා. මෛත්‍රී ආදී ගුණාංග. ඒ නිසා අපි මේ උත්සාහවන්තව මේ භාවනා වැඩසටහන් කරනවා වගේම ඉන් අනතුරුවත් කවුරුත් බොහොම ඕනෑකමින් මේ භාවනා මාර්ගයේ පිහිටවන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ විවිධාකාර සිදුවීම් සිදු වුණා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි බොහෝ කාලයක් වැඩ වාසය කළා. සවැත් නුවර ඇසුරෙහි අවුරුදු 45න් භාගයට වැඩි කාලයක් අවුරුදු 25ක් තරම් කාලය ගත කරලා තියෙනවා. මේ වගේ ඒ වැඩ වාසය කරමින් බොහෝ දෙනාට විවිධාකාරයෙන් ධර්ම දේශනා කළා. මේ අතර හොඳ භික්ෂුන් වහන්සේලා හිටිය හොඳට ගුණ දහම් පුරපු එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ හඳුන්වන්නේ ඒකෝදාන ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ බොහෝම හොඳට ධර්ම ඉගෙන ගත්තා. මූලික කරුණු ගොඩාක් නෙමෙයි. පැවිදි ජීවිතය ගෙන යන ආකාරය, භාවනාව කරගෙන යන ආකාරය, අප්‍රමාදී වෙන ආකාරය, එහි ගුණාංග මේවා පිළිබඳව මූලික කරුණු ටිකක් තේරුම් අරගෙන උන්වහන්සේ සවැත් නුවරින් දුර බැහැර කැලෑවක හුදකලා වාසය කළා. තනියම හැමදාම ඒ හුදකලා වාසය කරනවා. විවිධ ඈත පළාත්වල ස්වාමීන් වහන්සේලා වැඩලා යනවා ඉන්නේ නැහැ. වනයේ වාසය කරන්නේ මේ ස්වාමීන් වහන්සේ විතරයි. ඉතින් අපේ විසුන් වහන්සේලාට චාරිත්‍රයක් තියෙනවා. පොය දවසේදී පොය කරන ආකාරය. උන්වහන්සේ චාරිත්‍රය කරනවා. පොය දවසේදී වත් පිළිවෙත් දක්වලා සංඝයා පැමිණේ කියන බලාපොරොත්තුවෙන් යුක්තව ජලය ආදී දේවල් සම්පාදනය කරලා ගෙඩියට නාද කරලා ඉතින් ඒ පොය ඉනේ කර්මය සඳහා කටයුතු කරනවා. මේ විදිහට කටයුතු කරලා කවුරුත් නාවොත් Taman තනියම අදිෂ්ඨාන උපෝසතේ කරගන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හැමදාම එහෙම කරගන්නවා. වත් පිළිවෙත් කරලා පොය දවසේදී මේ විදිහට කටයුතු කරලා හවස් යාමේදී මේ තමන්ගේ පොය කර්මයට අදාළ අදිෂ්ඨාන දේවල් කරගෙන එක උදාන වාක්‍යයක් කියනවා. මේ රහතුන් මහන්සේලාට දුක් නැති බව. මේ ජීවිතයක රහත් ජීවිතයක ඇති වටිනාකම් පිළිබඳව උදාන එක මේක ගාථාවක්. හැමදාම දේශනා කරලා ඉතින් පින් අනුමෝදන් කරනවා. මේ ගාථාව කියනකොට උන්වහන්සේට විශාල සාදුනාදයක් ඇහෙනවා. කැලෑවෙන් ඇහෙනවා විශාල සාදුනාදයක්. ඉතින් පේන්නේ උන්වහන්සේ තේරුම් ගන්නවා මේ දෙවියෝ තමයි සාදුනාදය දෙන්නේ කියලා. මේ විදිහට හැම පොය දවසකදීම උන්වහන්සේ උදාන වාක්‍ය කියනවා. ඉතින් විශාල සාදුනාදයක් පොඩි එකක් නෙමෙයි. කැලෑවම ගිගුරුන් දෙන තරමට කැලෑවටම ඒ දෝංකාරය ලැබෙන ආකාරයට මහ විශාල සාදුනාදයක්. ඉතින් මේ විදිහට කාලයක් ගත වුණා. දවසක් මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසනයේට මේ සවැත් නුවර
දෙව්රම් විහෙර බලා ගමන් කරන ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක්. ප්‍රධාන ගුරු ස්වාමීන් වහන්සේලා දෙනමයි, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 500 ගුරු ස්වාමීන් වහන්සේ දෙනමටම 500 ශිෂ්‍ය නමවල්. ඔක්කොම දහසක් දෙනෙක් මේ කලාවට වැඩම කළා. ඒකෝදාන ස්වාමීන් වහන්සේ එදා බොහොම සතුටටපත් වුණා. අනේ බොහොම වටිනා දෙයක් ඔබ වහන්සේලා වැනි ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම ගොඩාක් වටිනා දෙයක්. අද දවසත් වටිනවා. අද පොහොය තෙහෙවත් කරන දවස, ධර්ම දේශනා කරන දවස. නිසා දවසෙත් බොහොම වටිනා කාරණාවක් මේ විදිහට මතක් කළා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේලා දෙන්නම හොඳට ත්‍රිපිටක ධර්මයේ හොඳට කටපාඩමින් ඒ වගේම අවශ්‍ය තැන් වලින් දහම් කරුණු අරන් විස්තර කරන්න තරම් බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේලා දෙනම. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේලාත් එක්ක කතාවට ඇති වෙලා කියනවා ස්වාමීන් වහන්සේ අද මම කුඩා දේශනාවක් කරන දවස. අද අපි ආරාධනා කරනවා මේ ස්වාමීන් වහන්සේලා දෙනමට බණ ටිකක් කියන්න. ඉතින් ඇවැත්නි කවුද අහන්නේ බණ? ඉතින් මම මේ කුඩා දේශනාව කරනකොට දෙවිය බණ අහනවා. විශාල සාදු නාදයක් එනවා මේ බණ අහන බව තේරෙන්න. පෙරවරලා කිව්වා හොඳයි එහෙමනම් දෙවිය බණ අහනවනේ අපි බණ කියන්න. අර ස්වාමීන් වහන්සේලා දෙනම දැන් එක්කෙනෙක් පෙළ දේශනා කරන අනෙක් එක්කෙනා විස්තර දේශනාව. මේ විදිහට බොහෝ වේලාවක් පැය ගණනාවක් දේශනාව කළා. දේශනාව කරලා ඉවරලා දේශනාව පින් අනුමෝදන් කරලා අවසන් කළා. කිසිම සාධනාදයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ විතරයි. අර කියපු ඒකෝදාන ස්වාමීන් වහන්සේ විතරයි. වෙන කිසිම බාහිරින් සද්දයක් ආවේ නැහැ. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරපු අය කියනවා කොහෙවත්නේ කවුරුත් සාධනාදයක් ආවේ නැහැ. ඉතින් එහෙම ලොකු සාධනාදයක් දෙනවක් වට මොකක්වත් ඕනේ නැහැ. ඒ වෙලාවේ කිව්වා අනේ ස්වාමීනි ඒක නම් මන් දන්නේ නැහැ. ඉතින් මම කරනකොට නම් එහෙම වෙලා තියෙනවා. ඒකයි මම එහෙම කිව්වේ කියලා. එහෙමනම් ඔය නම පොඩ්ඩක් ඒ කියපේ කියන්නකෝ. ඔය නම හැමදාම කියන එක ඔය නම කියන්නකෝ කියලා ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේ වෙනදා කරන චාරිත්‍රය කරලා ධර්මාසනයට නැගලා වාඩි වෙලා নমස්කාරය කියලා අර එක උදානය. ඒ කියන්නේ ඒක උදානයක් කියන්නේ එක ගාථාවක්. ඒ නිසා තමයි උන්වහන්සේට ඒකෝදාන කියන නම වැටුනේ. ඒ උන්වහන්සේ ඉතින් ඒ උදානය කියලා මේ දේශනාවක් කළා. දේශනාව අවසන් වෙනකොටම අර කියපු සාදුනාදී ආවා. විශාල සාදුනාදයක්. පලාතම විගුරුන් දෙන හැමතැනටම සද්ද ඇහෙන සාදුනාදයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මවිතයටපත් වුණා. අපි මෙච්චර වටිනා හොඳ දේශනාවක් කළා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරපු මේ ත්‍රිපිටකය සම්පින්ඩණය කරලා මෙච්චර වටිනා දේශනාවක් කළා. නමුත් මේ කිසිම සාදුනාදයක් ආවේ නැහැ. මේ බලන්න මේ වික්ෂුව එක මේක ගාථාවක් විතරයි කියන්නේ. දෙවිය මූණ බලලා තමයි මේ වගේ සාදුනාද දෙන්නේ. ශිෂ්‍යයොත් ඒ වගේ කලකිරීමටපත් වුණා. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා මෙච්චර වටිනා දේශනාවක් කරලවත් දෙවිය සාදුනාදයක් දුන්නේ නැහැ. දැන් මේ වික්ෂුන් වහන්සේ කැලෑවේ ඉන්න බණක් හරියට දන්නේ නැති එක ගාථාවක් දෙකක් පමණක් කියන මේ වික්ෂුන් වහන්සේට මෙච්චර ලොකු සාදුකාරයක් දුන්නානේ කියලා කලකිරීමකටපත් වුණා. නමුත් කරගන්න දෙයක් නැහැ කට්ටියට. එහෙම කාරණේ එහෙම සිද්ධ වෙලා පහවදා සවැත් නුවර පරා පිටත් වුණා. මේ පිරිස ආවා බුදුරජාණන් වහන්සේ ගාවට. කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිලා සවැත් නුවරට වැඩම කරලා වන්දනමාන කරලා එකත් පැත්තක වාඩි වුණා. වාඩි වෙලා ඉවරලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි එන අතරමඟදී මෙහෙම සිදුවීමක් වුණා. දෙවියෝ වුණත් මූණ බලලා තමයි සාදුනාද දෙන්නේ. අපි මෙච්චර වටිනා ත්‍රිපිටක දහම් කරුණු අපි හොඳට දන්නවා, මුළු ත්‍රිපිටකයම දන්නවා. එච්චර දැනගෙන අපි මෙච්චර වටිනා කරුණක් කියලා දීලා අපිට සාදුනාදයක් දුන්නේ නැහැ. අර එක භික්ෂුවක් එක ගාථාවක් කියලා සාදුනාද දුන්නනේ. මේ කාරණය භාගතුන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා ඇවැත්නි යම් කෙනෙක් මේ මං කියන ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරගෙන ඒ ත්‍රිපිටක ධර්මයේ යම් කෙනෙකුට වැඩියෙන් කියා පානවා නම් ඔහු මන් ධර්මධරයෙක් කියලා කියන්නේ. යම් කෙනෙක් කුඩා ප්‍රමාණයක් නමුත් දහම් කරුණක් දැනගෙන
ඒ දහම් කරුණ පිළිබඳව කයින් පිළිදලා අප්‍රමාදීව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට මං ධර්මදරයි කියලා කියනවා. කියලා භාග්‍යවතුන් වහන්සේ සැබෑ ධර්මදරය පිළිබඳව විස්තරයක් දේශනා කළා. කුඩා ගාථාවක්. නතාවතා ධම්මදරෝ යාවතා භවභාසති යෝච අපම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සවේ ධම්මදරෝ හෝති යෝ ධම්මං නප්පමච්චති තේ. කුඩා ගාථාවක් අපේ කාටත් වැටහෙනවා. නතාවතා ධම්මදරෝ යාවතා භවභාසති. යම් කෙනෙක් බොහෝ කරුණු දැනගෙන ඒ කෙනා ධර්මයේ අනුන්ට කියා පෑවයි කියලා මං ධර්මදරයෙක් කියලා කියන්නේ. යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති. යම් කෙනෙක් කුඩා ප්‍රමාණයක් නමුත් දහම් කරුණක්, එක ගාථාවක් කුඩා ප්‍රමාණයක් නමුත් දහම් කරුණක් දැනගෙන අන්නේ දහම් කරුණ කායික වශයෙන් දකිනවා. කියන්නේ පිළිහිටනවා, ධර්ම කයේ පිළිහිටනවා. අන්නේ කෙනා සවේ ධම්මදරෝ හෝති යෝ ධම්මං අපබච්චති. මෙන්න මේ ආකාරයට අප්‍රමාදීව පිළිහිටියා වූ ඒ ධර්මය කායික වශයෙන් දකින්නා වූ කෙනා සැබෑ ධර්මදරයෙක් කියලා මම සිහි ගන්වනවා, මම මතක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සැබෑ ධර්මදරයා කියන්නේ කවුද කියන කාරණා පෙන්වන්න කළා. එදා දෙවියෝ සාදු නාද දුන්නේ සැබෑ ධර්මදර කෙනාට කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ අදහස. ඒ කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ ගොඩක් කරුණු දන්නේ නැති වුණාට එක ගාථාවක් දෙකක් දැනගෙන හරියට ධර්මයේ පිළිහිටලා කායික වශයෙන් ධම්ම රසයක් වින්දනය කරන, පැවිදි ජීවිතයේ පැවිදි රසයක් වින්දනය කරන හොඳ භික්ෂුන් වහන්සේ නමක් නිසා දෙවියන්ගේ ප්‍රසාදය, මේ දෙවියන්ගේ සාධනාදය ලැබෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් කරුණ හොඳට දැනගෙන නමුත් දැනගත්තට අනුන්ට කියවට ඒකේම වටිනවා ධර්ම ආරක්ෂා වීමට. නමුත් දෙවියන්ගේ ප්‍රසාදයට සැබෑ ධර්මදර ස්වභාවයටත් පත් නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. Dear Venerable, dear devotees, today is the fourth day of our silent or intensive meditation. We saw the Venerables, they are working very hard for mental development, so that we have to continue for our retreat or retreat. After retreat also we have to maintain our practice to experience deeper concentration and deeper results, higher results. We have to maintain this practice. So the Buddha had been preaching the Dhamma in the various ways. In Sravasti, Buddha had been preaching many Dhammas. 25 years had been staying in the Sravasti and he had been preaching many Dhammas in the Sravasti. Mainly, Buddha had been residing at Jetavana monastery. So many venerables, they ordain under the Buddha and they learn basic things. Some they go to the far away and practice. One very special venerable, his name is Ekudana. The venerable also learn basic things, go to the far away forest, little bit far to the Savasti forest, had been practicing. So venerable, very relaxed way and practicing and continuously practicing. Venerables had to do the Patimokka. The Patimokka is different types. Single Patimokka is different, determination Patimokka. 2 or 3 is different type. 4 venerable is different type. The single venerable, now he had been staying in the forest, had to prepare the Patimokka place and had to keep the water and important thing, because had to keep the expectation. Sangha will come for Patimokka. Had to prepare all the Patimokka place. Venerable had been doing every day. Then Venerable ring the bell, the gong, that strike the gong, that like the wooden one, ringing it. So if no one come, go to that place and determine their Patimokka purity or Sila purity and some of the chanting. The certain venerable go to this place every Patimokka days and do some small chanting, that only that one of the words using it, some of the happy words that venerable Araham
they are happier and they are calm, this kind of words. So every day when the Venerable preaching it, very big, very loud, the sadhu, that loud sadhu voice coming. So no one see there, but Venerable understand Deva, higher being, God, they are saying sadhu, because they are rejoice of the Venerable, this practice and rejoice of the Venerable, this word, they are very loud, the sadhu voice is very loud. Whole forest can hear this sadhu voice. So Venerable had been doing this for some period, had been doing sometimes. One day, two senior Venerable come with the disciples. So each Venerable got 500 of disciples. That means 1,000 of the Venerable come with the two senior teachers. Both the Venerables well educated. They know all the Tripitaka very well. So Buddha's teaching all very well. They can teach all the Tripitaka very clearly. So all these Venerables, 500 each Venerable means 1,000, come to the forest. So these Venerables who that stay along, pay respect the Venerable, done the duty, and after that they say, "So Venerable, we are very lucky today, got these Venerables. Today our Dhamma preaching day." So Venerable say, "Who can listen Dhamma?" So that Venerable, every Patimokka day, I preach Dhamma. When I preach Dhamma, they was listening. I hear the voice sadhu very loud. They was. So that I invite Venerable to preach Dhamma. We get that many devas listening Dhamma. Venerable said, "Okay, then we will preach Dhamma." The two of the teachers, one teacher recites Pali, another teacher's explanation, Dhamma explanation, had been doing few hours. Now the Venerable who had been staying also listening. After Dhamma talk, that share the merits, ending the Dhamma talk, but no any sadhu here. No any loud sadhu voice here. So that only the Venerable is saying sadhu, no one, no outsiders. The Venerable says, "Oh, we didn't hear any sadhu, no?" The Venerable, "I don't know this part, but when I was doing it, every time I hear, but I don't know today not hearing." So then the teachers ask, then Venerable, "You do, we can listen, you can do it, every day you are doing things you can do." Because of the teachers invite the Venerable, go to the Dhamma preaching place, because normally Dhamma, respectful Dhamma, normally go to the little bit higher place, and he started preaching Dhamma, only verse, not long one, the verse, the happiness of the attainment of the Arahant. Venerable had been preaching, just ended up, share the merit, very big, very loud voice come, saying sadhu, 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 very loud. So the teacher says, "Oh, we had been preaching so valuable Dhamma, but no one saying sadhu." Venerable only preach one verse, Deva says sadhu. Deva also see the face and give the sadhu, not for the Dhamma. Disciples also now telling same thing. Oh, our teachers had been preaching very beautiful Dhamma, but they were not saying sadhu. The Venerable, only one verse, they were saying sadhu. They were like to see the face and give the sadhu. So this kind of that mentality is misunderstanding for this Venerable. So next day, all those Venerable, they go to the Sravasti. They had to walk maybe few days. They go to Sravasti to pay respect Lord Buddha. All of them, they pay respect and sit one side. And normally Buddha is asking, how is the Venerable living these things? How is the journey? So Venerable had been explaining. On the journey, we had been having this kind of thing. So we preach very valuable Dhamma. All the Buddha's teaching, valuable teaching, we had been preaching, but they were not saying sadhu. One very good experience, one Venerable there who had been staying. Only one verse preach, Deva, that says sadhu. So that time, the Buddha said, Venerable, if anyone learn Tripitaka, Buddha's teaching, all the teachings, if anyone learn, and preaching and talking a lot, I don't say that he is
The Dhammadara means well learned one. I don't say it's the well learned one. If anyone learn one verse, even one verse, and see Dhamma by his body, means Dhamma body, see Dhamma, and practice it full, I say such a one is real Dhammadara, such a one real well-learned one, well-educated one. Means even one verse only he know, but he practice it full and apamada, that he see the Dhamma by the body, means Dhamma kaya, see Dhamma, such a one I say Dhammadara. So Buddha had been explaining Dhamma to the venerable. So there Buddha had been explaining Dhamma. There even we know very well, all Tripitaka we know very well, but not experience Dhamma. Buddha not say that they are Dhammadara. Buddha himana ape bhagyavatun wahanse මොනවාගේ දර්ශනයකද හිටියේ කියන එක. අපි හැමෝටම ධම් කරුණෝ ටිකක් දැනගෙන හෝ ලොකු ප්‍රමාණයක් දැනගෙන හෝ ධර්මයේ මනාව පිළිටුවා ගැනීමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක් ඉන්න පුළුවන් ධම් කරුණු වැඩි මතක හිටින්නේ නැහැ ටිකයි දන්නේ. ඒක නා දන්න දේ හරියට කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමින් ධම කායික වශයෙන් දැක ගන්නවා. ඒ කියන්නේ කයෙන් දකින්න බෑ කය ධර්මයේ කියන එක. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අදහස් කරන්නේ ධර්මයේ නිසි ආකාරයෙන් පිළිහිටනවා. ඉතින් ඒ විදිහට එන්න පුළුවන්. එහෙම නොත් ඒක නා අර ත්‍රිපිටකය දන්නේ නැති වුණාට, ඒ වගේම දහම් කරුණු දන්නේ නැති වුණාට, අටුවා ටිකා දන්නේ නැති වුණාට, තවත් බාහිර කරුණු දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මදරයි කියලා. තව කෙනෙක් ඉන්නවා යම් ප්‍රමාණයක දහම් කරුණු දන්නවා. දැනගත්තට හරියට හරියාකාරයෙන් ධර්මයේ පිළිලා නැත්නම් ඒ දැනගත්තයි කියලා ධර්මදරය කියලා කියන්නේ. හැබැයි යම් කෙනෙක් ඉන්නවා ධර්ම යම් ප්‍රමාණයක් දන්නවා, හොඳට ධර්ම පිළිලා දැන් දහම් අවබෝධයක් බුදුරජාණන් වහන්සේ කියන සමාධි මේවා පිළිබඳව අත්දැකීම තියෙනවා. විපස්සනා මේවා පිළිබඳව අත්දැකීම තියෙනවා. මාර්ගඵලයන් මේවා පිළිබඳව අත්දැකීම තියෙනවා. එහෙමනම් ඒක නා බුදුරජාණන් වහන්සේ කියන ධර්මදරයි කියලා. තව කෙනෙක් ඉන්නවා හොඳටම ධර්මය දන්නවා. මුළු ත්‍රිපිටකයේම කොතනින් ඇහුවත් කොයි ආකාරයෙන් කිව්වත් හොඳටම දන්නවා. හැබැයි ධර්මයේ හරියට පිළිලා නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක නා ධර්මදර නෙමෙයි කියලා. තවත් කෙනෙක් ඉන්න හොඳට ත්‍රිපිටකය දහම දන්නවා පැහැදිලිවම. ඒකම ප්‍රායෝගිකව දන්නවා. චිත්ත සමාධියෙන් පිළිබඳව, ඒ වගේම විපස්සනාවන් පිළිබඳව, මාර්ගඵලයන් පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක්ත් තියෙනවා. අන්න ඒක නා සැබෑ ධර්මදර කෙනෙක් ත්‍රිපිටකයක් දන්නවා. ධර්මයේත් මනාව හොඳට පිළිහිලා තියෙනවා. ධර්මයේත් හොඳ අවබෝධයක් තියෙනවා. මෙන්න මේක නා සැබෑ ධර්මදරයෙක් කියලා පෙන්වන්න කරනවා. ඒතර එහෙමනම් අපි තේරුම් කරගන්න ඕන බුදුරජාණන් වහන්සේලා නිතර ප්‍රශංසා කරන්නේ මේ ධර්ම අවබෝධය පිණිසයි. ඒ කියන්නේ ධර්මයේ ගැඹුරු දේවල් මතු කරගන්න. මොකද යමක් සුළුවෙන් හෝ පාඩම් කරගෙන, වැඩියෙන් හෝ පාඩම් කරගෙන ඒ ලෝකයට කියාපාන්නේ හරි ලේසි වැඩක්. ඒක අමාරු දෙයක් නෙමෙයි. ලෝකයේ දැන් සමහරවල්ලාට කිසි වැටහීමක් නැහැ. එහෙම නමුත් ධම් කරුණු ලෝකයට කියා දෙන අය ඕන තරම් ඉන්නවා. ඒක එහෙම නැහැ කියලා ඒක නා හිතන් ඉන්න පුළුවන් මන් ධර්මදර කෙනෙක් කියලා. අන්න ඒ සිතුවිල්ල ඔහුටම හානියක් වෙනවා. පසු කාලීනව ඒ දැනුමම සමහරකට හානියක් වෙනවා. තමන්ගේ ඒ දැනුමම හානියක් වෙනවා. කොහොමද ඒක හානියක් වෙන්නේ? දැන් ඒ දැනුම එක්ක ධර්මයේ පිළිතියේ නැත්නම් ඒ ධර්මයෙන්ම හැදෙනවා ධර්මයේ මාන්නයක්. මම දන්නවා මේ දේවල්. මම දන්නවා මේ අනිත්‍යවට වඩා මට කියන්න පුළුවන්. මොකද කීමේ හැකියාව දක්ෂකමත් හිටිනවා. දේශනා කෞශල්‍ය වගේ දේවලුත් හිටිනවා. දක්ෂකමත් හිටිනවා. ඒ නිසාම අර වැරදි පැත්තකින් හිත ඒ ගැන මෙනෙහි කරනවා. මට හොඳට පුළුවන්. මම දන්නවා ත්‍රිපිටක දැනුම තියෙනවා. මේ විදිහට මාන්නයකින් හිතට එන්න පුළුවන්. ඒ හින්දාම අකුසලයේ වැඩි වෙලා ජීවිතේ හානි කර වෙන්න පුළුවන්. අර දැනුම මෙතන සමහරෙකුට හානියක් වෙනවා. ඒ නිසා දැනුම අපි හැම වෙලේම භාවිත වෙන්න ඕනේ. ධර්මයේ තුල පිහිටා ගන්න නිහතමානී ආදී ගුණාංගයන් වර්ධනයට මිසක්වා ධර්මයේ පිළිබඳව මාන්නයක් හදාගන්න නෙමෙයි.
සමහරලාට දැන් ඔය දහම් දැනුමක් එහෙම හැදුනහම ස්වභාවයක් මාන්නයක් වෙනවා. දැන් සාමාන්‍ය පෙළ පාස් වුණා මාන්නයක් වෙනවා. මම දැන් හොඳයි උසස් පෙළ පාස් වුණාමත් වෙනවා. විශ්වවිද්‍යාලය ගියාමත් වෙනවා. ඊළඟට උපාධියක් දරපුවම මම උපාධිකාරයෙක්නේ. වගේ හිතන. ඒ වගේම මේ දහමෙත් හිතනවා මේක. මම මේව දන්නවා, මේ විනය දන්නවා, සූත්‍රය දන්නවා, අභිධර්මය දන්නවා. ඒ වගේම මට දැන් මේව පුළුවන්, මේ දේශනා පුළුවන්. මේ වාගේ හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒකේදී ලොකු හානියක් වෙනවා තමන්ගේ ජීවිතයට. මේ මාන්‍ය ආදී දේවල් නිසා. නමුත් හරියාකාරයෙන් ධර්ම පිළිපදපු කෙනා එහෙම කරන්නේ නැහැ. ධර්ම පිළිපදපු කෙනා එක මාන්නයකට ගන්න යන්නේ නැහැ. තමන් දහම කොච්චර දැනගත්තත් නොදන්න කෙනෙක් වගේ තමයි ඉන්නේ. තමයි ඒක පෙන්වන්න, අන්නට පෙන්වන්න එහෙම යන්නේ නැහැ. දේශනාවක් කරන්නොත් දේශනා කරන එක වෙනම දෙයක්. නමුත් අර මාන්නයකින් ලොකුකමකින් පෙන්වන්න හදන්නේ නැහැ. එහෙම හදනවා නම් ඒක තමයි අර මාන්නේ හානි කර තමන්ටම ජීවිතයට හානියක් වෙනවා. අන්න ඒ වගේ වෙනවා නම් ඒක ජීවිතයේ නිවැරදි පැත්ත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම අය ධර්මදර කියලා ගන්න නැහැ. බුද්ධ වචනේමයි මේ අපි කියන එකක් නෙමෙයි. ඉතින් එහෙම අය ධර්මදර කියලා ගන්න නැහැ. ධර්මදරයි වෙන්නේ ධර්මයේ හරි ආකාරයෙන් ටිකක් හෝ ලොකු ප්‍රමාණයක් හෝ දැනගෙන ධර්මයේ සමාධි ගැන විපස්සනා ගැන මාර්ගඵල ගැන කියා ගන්න පුළුවන් ශක්තිය තියෙන කෙනා තමයි ධර්මදරයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න කරන්නේ. ඒ නිසා මේ ධර්ම කරුණ දැන ගැනීම නෙමෙයි වැදගත් වෙන්නේ ධර්මයේ හොඳට පිළිදලා අත්දැකීමක් ටික ලබා ගන්න එක. කරුණක් දැනගන්න හරි ලේසි. Tamanට මෑත කාලේ හරිම ලේසි. පොතක් තනියෙන් කියා ගන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර ක්‍රම තියෙනවා මෑත කාලේ. ඒ ක්‍රම වලින් කරුණක් දැනගන්නවා, පාඩම් කරගන්නවා, අනුන්ට කියාපානවා. මේක හරි ලේසි. හැබැයි ප්‍රායෝගික කරුණ එහෙම ලේසි නැහැ. දැන් බලන්න මේ දින 4-5ක් අපි එක දිගට අඛණ්ඩ භාවනා කරන චුට්ටි චිත්ත සමාධියක් හදාගන්න. නැවත නැවතත් භාවනා කරන සමාධි මාස ගණන් අවුරුදු ගණන් මහන්සි වෙනවා හොඳ චිත්ත සමාධියක් ඒ වගේම ආලෝකයක් හදාගන්න ධ්‍යාන සමාධියක් විපස්සනාවක් හදාගන්න. අන්න ඒ වගේ ටිකක් වෙහෙස මහන්සි වෙන්න ඕන අනිත් ඒවාට වඩා. ගොඩක් කැපවීමක් වෙන්නට ඕන අනිත් ඒවාට වඩා මේ දේ වෙනුවෙන්. ඒ නිසාවෙන් අපේ සැබෑ ධර්ම පිළිබඳව අවබෝධයක් හදාගන්න කවුරුත් අධිෂ්ඨාන පිළිටුවා ගන්නට ඕන මේ බුදු දේශනාවට අනුව මේ භවනා මාර්ගය හොඳට ඕන ක්‍රමෙන් දිනු කර ගන්න බලාපොරොත්තු වෙන්නට ඕන. So the Buddha saying Dhamma even a little bit we know but practice very well experience come. Such a one real knowledgeable one, educated one. So there are few types. Someone, they have little bit knowledge only 1-2 words, little bit Dhamma, only they know. But they have practice, already experienced concentration, already experienced absorption, jhanas, and also experience with the vipassana, and also experience with the attainment, path fruitions. Such a one called real Dhammadara, means really he knows Dhamma, he have the experience Dhamma, he enjoys Dhamma. Because he already knows Dhamma very well. Some are little bit only knowledge but no practice, also no Dhammadara, no knowledge one. Some little bit know Dhamma, maybe some middle way they know Dhamma. Also only Dhamma but no practice, also Buddha says no Dhammadara, no educated one. Some they know Dhamma but practice and experience. Concentration, experience vipassana, that ultimate part, experience attainment, the path fruition. So it's real Dhammadara, real educated one. So another one is very well, he know that all Buddha's teaching, all the things, all the teaching, he know very well. He later practice also, then experience concentration, experience vipassana, experience attainment. Buddha says they are the real, the Dhammadara, the real Dhamma, knowledge one. Some, they know only all Tipitaka they know, but no proper practice. There are no experience concentration, no experience vipassana knowledges, no experience attainment path fruitions. They know the Dhamma, they are preaching Dhamma, they are teaching Dhamma. Buddha says they are not the real Dhammadara. They are not the real educated one. Buddha had been explaining. So that means we understand Buddha's teaching. We have to understand even little bit we know Dhamma is enough for practicing. Practice experience is very important. Heedful practice, apamada practice is very important in the Buddha's teaching.
Sometimes our knowledge also can be harmful. The Dhamma knowledge nowadays very easy with the education knowledge. So that we have many books, many media, many ways we can learn Tipitakas and knowledge very easy. But if not practice, this knowledge also can be the harmful. Oh, I know this one. I am the one who know this one. I can preach. Some abilities also come. Dhamma preaching, these abilities also come. Easy get ego, conceit, and easy get defilements because of the knowledge. The some are educated that in school, complete school, oh, I complete school, get ego, mana. And after that university, oh, I complete a university degrees, ego, easy ego, mana. Same way Dhamma, only learning, very easy come the ego. Oh, I know this Vinay, I know Sutta, I know Abhidhamma, I know this Dhamma, preaching I know, I can preach. These abilities come, easy get the conceit and defilements. So sometimes it can be harmful also. So that's why Buddha says, Dhamma knowledge is one thing, real experience is one thing. See, Dhamma by the body means real experience. Your real experience is one thing. So anyone, real experience Dhamma, it is more comfortable for themselves and also comfortable for others' world. That certain venerable who had been staying in the forest, he really experienced Dhamma, practice. He had that real concentration, real vipassana knowledge, real attainment. So they were know it. That's why they were that even one word venerable preaching, they were saying sadhu. For other venerables, they were no, they are not attained. They have knowledge, but they are not attained any of the concentration, any of the vipassana, any of the attainment. That's why they were not saying sadhu. So real Dhamma knowledge is real experience of the concentration and attainment path process. එතකොට අපිට එහෙමනම් හොඳට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ කියන කාරණාව. तर මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී කියවනවා අප්‍රමාදය. අප්‍රමාදීව කටයුතු කරන කෙනා තමයි මේ කියන්නේ සැබෑ ධර්මදර කියලා. ඒත් අප්‍රමාදීව චුට්ටක් දැනගෙන නමුත් අප්‍රමාදීව කටයුතු කරන කෙනා. ඒතර ඒ කෙනාට ධර්මයේ හොඳට දැක ගන්න පුළුවන්. ඒ අප්‍රමාදී බව නිසා. මොකද්ද මේ අප්‍රමාද? භාගතුන් වහන්සේ නිතර කියනවා මේ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. අපිත් නිතර කියනවා මේ අප්‍රමාදය කියලා. මොකද්ද මේ ප්‍රමාදය කියන්නේ? ප්‍රමාදය අප්‍රමාදය අතර මේක දෙක විරුද්ධ පැත්තක් තියෙන දෙයක්. ප්‍රමාදය කියලා කියන්නේ යමෙක් ලෝභ සිතුවිලි වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, රාග සිතුවිලි වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, දේශ වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, මෝහ සිතුවිලි වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, මාන්න වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී දේවල් වලට ඉඩ ඇරලා ඉන්නවා නම්, අකුසල සිතුවිලි වලට ඉඩ ඇරලා ඉන්නවා නම් ඒක ප්‍රමාදයක්. දැන් බලන්න ලෝකයේ ගත්තොත් ලෝකයේ ඉන්න බොහෝමයක් දෙනා මේ ප්‍රමාදය තමයි වාසය කරන්නේ. සුළු පිරිසක් තමයි අප්‍රමාදේ. බහුතරය අප්‍රමාදේ. ලෝභ සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි, මාන්න සිතුවිලි, ඊර්ෂ්‍යා ක්‍රෝධ මේවත් එක්ක තමයි ලෝකයේ වාසය කරන බහුතරයක් වාසය කරන්නේ. මේකට කියන ප්‍රමාදය. ඒතර බලන්න පැවිදි වූ අපි කොහොමද කියලා? පැවිදි වෙච්ච අපි අතින් මේ දේ වෙනවා නම් අපිත් ප්‍රමාදේ. පැවිදුණයි කියලා අපි මේ සිවුරක් පෙරවුණයි කියලා කෙස් ටික බාගත්තයි කියලා පැවිදි ලිංගය අපි ගත්තයි කියලා කැලෑවක වාසය කරයි කියලා කුටියක වාසය කරයි කියලා ඒ වගේම මේ පිරිසිදා ජීවත් වුණයි කියලා එක ආහාර වේලකින් ජීවත් වුණයි කියලා මේ එහෙම නැත්නම් සමහර දවස් ගණන් ආහාර නොගෙන හරි ජීවත් වුණයි කියලා අපි අර අකුසලයන්ගෙන් අත මිදෙලා නැත්නම් අපි මොන විදිහේ ජීවත් වුණත් ප්‍රමාදයක්. ලෝභ සිතුවිලි වල වාසය කරනවා නම්, දේශ, මෝහ, මාන්න මේ වගේ වාසය කරනවා නම් පැවිදුණයි කියලා තාම ප්‍රමාදයෙන් අපි වාසය කරන්නේ. අන්තේරුම් කරගන්න. ප්‍රමාදය කියලා කියන්නේ එහෙමනම් අකුසල සිතුවිල්ලට ඉඩ ඇරලා වාසය කරනවා නම් ඒක ප්‍රමාදයක්. තමන් ආවජනා කරලා තමන්ම තීන්දුව කරගන්න. තමන් විතර දවසේ වාසය කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒතර ඒ අප්‍රමාදය කියලා කියන්නේ මොකද්ද? ඒකත් බොහොම වටිනා දෙයක්. යම් කෙනෙක් සිත අකුසලයට යන්න දෙන්නේ නැතුව කුසලයක පිහිටවා ගන්නවා නම් ඒක තමයි අප්‍රමාදය කිව්වේ. බොහොම සරල දෙයක්. ඒතර අපි හිතන්නේ මේ වේගයෙන් කරන එක, නිදි මරාගෙන කරන එක, නොකා නොබී කරන එක. ඒක නෙමෙයි අප්‍රමාදය කියන්නේ. ඒවත් උදව් වෙන්න පුළුවන්.
නමුත් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදය කියලා කියන්නේ කුසලය අඛණ්ඩව පිළිටනවා නම් ඒක තමයි අප්‍රමාද. යම් කෙනෙක් කුසල ධර්මතාවය අඛණ්ඩව පිළිටන උදේ නැගිටින මොහොතින් ඉඳන් රාත්‍රිය වෙනකන් දිගටම අපි කුසලයේ වඩන්න උත්සාහවත් වුණා. අපි නිතරම භවනා මනසිකාරයක් වඩන්න උත්සාහවත් වුණා. මේකයි අප්‍රමාදී වෙන්නේ. කුසලයේ දිනු කරන්න දරපු උත්සාහය. එහෙමනම් මේ කුසලයේ දස කුසලයන්ගෙන් මොනවා හරි වෙන්න පුළුවන්. දානය වෙන්න පුළුවන්, සීලමය කුසල් වෙන්න පුළුවන්, භාවනා ආදී වශයෙන් දස කුසලයන්ගෙන් මොන විදිහේ කුසල් හෝ කමන්නේ අපේ කුසලයන් දිනු කරන්න උත්සාහවත් වෙනවා නම්, කැප වෙනවා නම්, කටයුතු කරනවා නම් ඒකයි භාගතුන් වහන්සේ මේ අප්‍රමාදය කියන්නේ. ඒක දැන් අප බලන්න කෙනෙක් හොඳට මහන්සියලා සැකී රක්ෂාවක් කරනවා. අපි කියන්නේ මේ පුජ්‍යලේ අප්‍රමාදී කෙනෙක් කියලා. ප්‍රමාද නැති කෙනෙක් කියනවනේ. හොඳට මහන්සියලා ගොවිතැන් කරනවා නම් ඒ පුජ්‍යලයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන නිසා අපි කියනවා හොඳ ගොවියෙක් කියලා. ප්‍රමාදය නැති කෙනෙක් කියනවා. ඒ වගේම තමයි තමන්ගේ කරන වෘත්තිය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් තමන් යම් විදිහින් කැප වෙලා කටයුතු කරනවා නම් අපි කියනවා අප්‍රමාදී නැත්නම් ප්‍රමාද නැති කෙනෙක්. ඒත් එහෙමනම් වික්ෂුන් වහන්සේට ඒ දෙයම තියෙනවා. තමන් මහාන වෙච්ච අර්ථය ඉෂ්ට කරගන්න. මහාන වෙච්ච අර්ථය ඉෂ්ට කරගන්න. කැප වෙලා කටයුතු කරනවා නම් අන්නේ වික්ෂුවට තමයි අප්‍රමාදී කියලා කිව්වේ. ඒතර මහාන වෙච්ච අර්ථය මොකටද මහාන වුනේ? අපි කවුරුත් මේ සම්බුද්ධ ශාසනයේ මහානුනේ නිකන් නෙමෙයිනේ. යම් දර්ශනයක් දැක්කනේ කවුරුත්. ස්වාමීන් වහන්සේලා මේ කැලෑවල ඉන්නවා, භාවනා කරනවා, සතුටෙන් ඉන්නවා, මාත් මේ ධර්මයක් කොහොමද අවබෝධ කරගන්න ඕනේ? ඒ ධර්මයක් අවබෝධ කරන සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. මේ වගේ දර්ශනයක් එක්කනේ අපි අන්නේ දර්ශනය පරිපූර්ණ කරගන්න අපි දිවා රාත්‍රී දෙක කැප වෙනවා නම් ඒ වෙනුවෙන් කුසල ආරම්මන පෙළක් අපි දිගට පවත්වා ගන්නවා නම් අන්න ඒක තමයි අප්‍රමාද කියලා කිව්වේ. ඒක අප්‍රමාදය කියන එක අපි විවිධාකාර වලින් හඳුන්වන්න පුළුවන්. ඒ අතර තේරුම් ගන්න යමෙක් කුසල් සිතුවිල්ල දිනු කරනවා නම් අඛණ්ඩ කුසල් සිතුවිල්ල දිනු කරනවා නම් ඒක තමයි අප්‍රමාදය කියලා කිව්වේ. ඒතර මේ අප්‍රමාදය කියන වචනේ ගත්තාම මේ වචනය තුල බුදුරජාණන් වහන්සේ උගන්වපු ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. අපි මේ පාඩම් කරන ත්‍රිපිටක කරුණු ඔක්කොම මේ අප්‍රමාදී කියන වචනේ ඇතුළත් වෙලා තියෙනවා. මුළු බුදු දේශනාවේ විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ මේ ඔක්කොම මේ එක වචනේ තියෙනවා. අප්‍රමාදී කියන වචනේ. ඒ කොහොමද ඒක උනේ? දැන් බලන්න මේ මහා මෝද ගත්තාම මහා මෝදයේ තියෙනවා ජලය පිරීලා තියෙනවා. ජලාශය ගත්තොත් අති විශාල ප්‍රමාණයක්. එක ජල බිඳුවක් ගත්තාම තියෙන ලුණු රසය, තියෙන රසය ගත්තාම කොහෙන් අරන් බැලුවත් එක සමානයි. කොතනින් ගත්තත් ඒ සමාන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ අප්‍රමාදී කියන ගුණාංගය හරහා තමයි සියලු කුසල් සිතුවිල්ල තියෙන්නේ. බුදු දේශනාව තුළ එහෙමනම් හැම වෙලෙම උගන්වන්නේ කුසල් සිතුවිල්ලෙන් ඉන්න, කුසල් සිතුවිලි දියුණු කරගන්න, කෙලෙස් සිතුවිලි නැති කරගන්න, නීවරණයන් නැති කරගන්න මේ උගන්වන්නේ. එහෙමනම් අප්‍රමාදී කියන එක හරහා බලපුවාම හැම ඉගැන්වීමක්ම මේ අප්‍රමාදී වචනේ තුල තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ හැම වෙලේම අපමාදින භික්කවේ සම්පාදේත කියන වචනය දේශනා කරන්නේ. උදේ දේශනා කරනවා, දවල්ුත් දේශනා කරනවා, හවසත් දේශනා කරනවා. ඒ විදිහට දේශනා කරන්නේ අර කුසල ආරම්මණය ඇති වටිනාකම උන්වහන්සේ දකින්න හොඳටම. ඒ නිසා තේරුම් ගන්න කුසල ආරම්මණය හොඳට ප්‍රයෝජනවත් ආකාරයට දිනු කර ගන්නකොට ජීවිතය වෙනස් වෙනවා. දැන් මේ දින 4-5ක් හරි අප්‍රමාදී වෙනවා. හැමෝටම අත්දැකීම් තියෙනවා. අපි ඊයේ ප්‍රේද කමඨාන් කතා කරනකොට ගොඩාක් දෙනෙක් බොහොම සතුටින්. තව යද්දෙන් එදිනත් මම පොඩියට අහනවා. කොහොම සතුටින් කරනවා? බොහොම සතුටුයි. බලන්න ඒ අර අප්‍රමාදී නිසා තමම් පැවිදි ජීවිතේ ලොකු සතුටක් ලබනවා. අපි මෑරුන්ගෙත් කමඨාන් වලින් අහනවා. මෑරු කොහොමද භාවනා? කමඨාන් කවුරුත් කියන බොහොම සතුටුයි ස්වාමීන් වහන්සේ. බලන්න මේ අප්‍රමාදයේ තියෙන වටිනාකම. Tamante මේ මොහොතට හරි ඒ දින 4-5ට හරි පැවිදි ජීවිතේ ලොකු සතුටක් ලබනවානේ. ලොකු සුප්තෘප්තියක් ලබනවා. පැවිදි ජීවිතයේ ආසනේ වාඩිලා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නීවරණයන් අඩුවෙන් ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. භවනා චුට්ටිව අත්දැකීමක් ලැබෙනවා. අර ඒ අප්‍රමාදේ නිසා මෙන්න මේ ගතිය අපි දිගට තියන්න ඕනේ. මේ වැඩසටහන් වලින් පමණක් නවත්තන්න හොඳ නෑ. මේ ගතිය නැවත නැවතත් මතු කරගන්න දිනපතාම පැය කිහිපයක් වෙන් කරගෙන මේ භවනා වෙනුවෙන් අප උත්සාහවත් වෙලා බුදුරජාණන් වහන්සේ කියපු මේ සැබෑ ධර්මදර කෙනෙක් වෙන්න අප උත්සාහවත් වෙන්න ඕනේ. ඒකයි විසු ජීවිතයේ සාර්ථකත්වය. ඒක නාටයි අප්‍රමාදී කෙනෙක් වෙන්නේ. අර ගිහි කෙනා වෙහෙස මහතුලා ගොවිතැන් කරලා ජය ගන්නවා වගේ විසුණු වහන්සේ මේ තමන්ගේ පැවිදි ජීවිතයේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහතුලාකින් ජය ගන්නවා.
ඒ නිසා අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් නිතර කටයුතු කරන්න ඕනේ. කොහොම හරි සැබෑ ධර්මදර කෙනෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. So the Buddha had been explaining heedful practice, apamada practice. So that Buddha always advising morning, afternoon, evening, advising Venerable, please be heedful, apamada. What is apamada? What is pamada? Pamada is the heedless. Pamada is that if we allow to have the great mind, allow to have the hatred mind, allow to have the delusion mind, conceit mind, defilement mind, means heedless. That means pamada. We allow evil or defilements. So that we focus the worldly beings. How many beings they are not in the great hatred delusion? In the world, majority in the world, worldly beings, they are with the great mind, hatred mind, delusion mind, and conceit these things. We focus ordained one, as ordained how we are. When we focus, we also understand we already wear the robe, shave the head, we are with the ordination form, ordination features, but some are not real ordination. Some are still with the great hatred delusion, means still they are the heedless, means not following Buddha's teaching. Some are different. Some are maintaining ordination practice. They don't have this great hatred delusion mind, conceit mind don't have. They are heedful. They are apamada. So apamada is, what is apamada? Apamada means wholesome training. Buddha had been explaining 10 types of the wholesome, dasa kusala. Any of the wholesome, 1 or 10, their training is called apamada. Morning, at the wake up time until sleeping time, they effortfully maintain this wholesome mind, we call apamada. So, ordination life, it is very useful. Not only the ordination, in the worldly, some are education, they are effortfully education, they fulfill education. That they have the working place, they are effortfully doing the work, also they get the higher positions. So, the same way, the ordination, some they are effortfully training their ordination practice, morning wake up time until sleeping time, they later can experience deeper things. Some are lazy, not training that wholesome mind. They stay with the great hatred delusion. They are heedless. They are not the heedful one. They are not the apamada one. Apamada, heedful one, means they are correct practice. Now you can see why Buddha advised us to be the heedful. You understand now. Within these few days, you all have very comfortable. So that morning, wake up time, until sleeping time, you are maintaining your practice. You see some of the calmness, comfortableness, some concentration experience. Many of you says, oh very good, meditation very good. We ask interview time also says, many days says very good. And also on the way also sometimes we little bit ask how is the practice? Oh yes, very good. Means you are enjoy your practice. Means your practice is heedful practice, apamada practice. When you are talking to the nuns, they are also experience with the interviews. Also majority, that means 90% of them they saying, oh very comfortable, very good experience. Many they don't like even stop. They want to continue this practice because very good experience. Many they say, oh Dhamma, joy, very joyful. This real Dhamma, joy comes with the apamada. If we are not allowed to come to the great mind, hatred mind, delusion mind, conceit mind, this is apamada. If we train wholesome mind, meditation mind, if you are training, it is apamada. So Buddha's teaching is apamada is the very important word. All the Tripitakas, all the Buddha's teaching, they are inside this apamada. Buddha had been teaching that 84,000 volumes of Dhamma, all the volumes, they are inside this word. You know the ocean, very big water, one drop of the water also contains all the ocean water conditions, ingredients. Salty water and ingredients there, one drop of water. So all the water is equal. Similarly, apamada word is there in the Buddha's teaching, all the teachings they are inside this apamada. So word is apamada, very simple word, but Dhamma is not simple. If anyone train,
Dhamma continuously, they will be more comfortable, there will be more joy of the Dhamma, and also they have very good experience, real experience of the ordination practice, real experience. So Venerables, we all have to determine to maintain this heedful practice during this period, and after it also we have to maintain. Then only your Appamada practice fulfill, later real you are Dhammadhara, real you are Dhamma knowledgeable one. So until this knowledge comes, real Dhamma knowledge comes, we have to train this heedful practice. එමනම් ඒ කාරණා අපිට දැන් වැටහෙනවා. ධර්මයෙන් හොඳට අනුගමනය කරන එක, හොඳට කුසලයේ පිහිටා ගන්න එක, අකුසලයේ නවත්තගෙන වාසය කරන එක තමයි මේ අප්‍රමාදය කියන්නේ කියන්නේ. ඒ සඳහා මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. අපි අර චුට්ටක් කරලා ඔහේ කලකට මේක ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ තියෙන ගුණයක්. අපේ ලොකුවට දිනුවක් නැතුව හරි මේක ඉදිරියේ ඉන්නවා නම් ඒකෙත් ගුණයක් තියෙනවා. දැන් අප බලන්න යම් කෙනෙක් භාවනාවක් කරනවා හරියට කරන්නේ නැහැ. එහෙනම් හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එනමුත් මෙහා භාවනා කරන නිසා මෙයාගේ ආත්ම දමනයක් හිටිනවා. ලෝභ, දේශ, මෝහ, මාන්න සිතුවිලි පාලනයක් තියෙනවා. භාවනා නොකරන කෙනා යම් විදිහකින් වෙන දහම් කර්ම විතරයි හොයලා යන්නේ. අන්නේ කෙනාට දන්නේම නැතුව ලෝභ, ditthi, මාන්න ආදී අකුසලයන් ග්‍රහණයකට අහු වෙනවා. ඒ නිසා භාවනාව සුට්ටක් කළත් ප්‍රයෝජනයක් තියෙනවා. හොඳට කරන කෙනාට හොඳට ප්‍රයෝජන දකින්න ලැබෙනවා. ඒ නිසා කවුරුත් ධර්ම රසය හොඳට මනසට කාවදනිකම් කරන්න ඕන. ඉතින් ඔය අපිට සමහර ස්වාමීන් වහන්සේලාත් හම්බ වෙනවා. අනේ ස්වාමීන් පුදුම සැපයක්, දහම් සැපයක්. මේ භාවනාව පුදුම සැපයක්. මම 2ට 3ට අවදි වෙන්නේ. මේ විදිහට ඒ දහම් රසය පෙන්වන්න කරන අය බොහොමයක් ඉන්නවා. ෆිල්මෑනොත් ගොඩාක් දෙනෙක් කියනවා. අනේ ස්වාමීන් පුදුම සැපයක්. ඉතින් ඒ ධම්ම සැපය පුදුම සැපයක්. අර ඒ වගේ කියා ගන්න පුළුවන් හයිය ආවේ මොකද? තමන් සැබෑ ධහමේ පිහිටාගෙන හොඳට මේක ඕනෑකම කරපු හින්දා. ඒ වගේ අපි කොහොම හරි උත්සාහවත් වෙලා අපිත් ඒ ධහමට හිමිකාරයෙක් වෙන්නට ඕන. දැන් අපි නාවින ස්වාමීන් වහන්සේලා, කඩවැද්දේ ස්වාමීන් වහන්සේලා ඉන්නකොට බොහොම සතුටෙන් හිටියේ. ධර්ම සතුටෙන් හිටියේ. ඒ සතුටෙන් හිටියේ හොඳට ධහම මනසේ වැඩිලා තිබුණා. අපිටත් එකපාරට බැරි වෙයි. ඒ වුණාට අපි මේ උත්සාහය අත්හැරෙන්න එපා. මේ ධර්ම උත්සාහය අතරින් එපා. දැන් ඉදිරියේ අපිට වර්ෂාන කාලේ, ඒ වර්ෂාන කාලේ හොඳට මේ අත්දැකීමක් ලබන්න, මේ ලබ්පු අත්දැකීම් තව තව ගැඹුරින් ලබන්න අපි කොහොම හරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. So the ordination practice, heedful practice, very important. Appamada practice. If anyone train appamada, ordination life become better and better and calm and comfortable. Many venerables, they are saying, oh, very comfortable, joyful venerables, yeah, joy of their ordination practice. And nuns also, many, they say, oh, very joyful, very comfortable. Majority of them, they say, very comfortable. Because of the effortful practice. We need little bit effort and we need continuous practice. So we have to understand how to develop the practice. This experience together, we have to do it. Sometimes some difficulties come, but we have to do this practice again and again. Because all the time we are not easy, control our defilements, not easy, maintain wholesome, but effort we have to maintain. Then gradually you will get this ability. Removing unwholesome, maintaining wholesome, you get this ability. Later, easy maintain continuous practice. Wholesome objects, whole day you can easily maintain, no defilement mind, no hindrances, very easy. Then ordination life very comfortable. So up to that level, we have to maintain our ordination practice. We determine every day, morning until night time, we determine to maintain wholesome mind, maintain not unwholesome mind, determine not to have the greed mind, hatred mind, delusion mind. This way determine and practice, definitely we can fulfill our ordination practice. එක ප්‍රශ්නයක් තියෙන එකකට පොඩි උත්තරයක් දෙන්න බලන්න. දරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා වැඩිීමේදී ගරු කටයුතු හිතවත් මැදිහත් අහිතවත් යන කොටස් වලට මෛත්‍රී ධ්‍යාන නොවඩා සබ්බේ සත්තා සබ්බේ භූත ආදී සත්ව කොටස් අරමුණු කොට ධ්‍යාන වැඩි නොහැක්ද අප කරේ කරුණාවෙන් පහළ කරගෙන සේක්වා. මෛත්‍රී භාවනාව වඩන ක්‍රම ගොඩාක් තියෙනවා. මෛත්‍රී භාවනාව වඩා ගැනීමේදී ක්‍රමය අපේ ශාඩෝ ස්වාමීන් වහන්සේලාන් පෙන්වන්න කරන්නේ
මේ අනුපිළිවෙත වඩනකොට Tamanට ටික වේලාවක් මෛත්‍රිය කරගන්නවා. ඉතින් ඒ වචන 4ක් තියෙනවානේ. අවේරෝ හෝමි, අභ්‍යාපච්චෝ හෝමි, අනීකෝ හෝමි, සුඛී අත්තානම් පරිහරා. මේ වගේ වචන 4ක් තියෙනවා. මම වෛර නොවෙමි, තරහ නොවෙමි, නිදුක් නිරෝගී වෙමි, සුවපත් වෙමි. ඉතින් මේ විදිහට ටික වේලාවක් මේ සිංහලෙන් හරි නැත්නම් පාලියෙන් හරි ටික වෙලාවක් තමන්ට මෛත්‍රිය වඩා ගන්නවා. ඊළඟට මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ තමන්ගේ ගරු කටයුතු කෙනෙකුට. හිතයිසිකව ගරු කටයුතු කෙනෙකුට තමයි මෛත්‍රිය වඩන්නේ. ඉතින් මේ පුජ්‍යලයටත් අපි අරමුණු කරගෙන තමන් ගාව ඉස්සරහින් ඉන්නවා වගේ අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. එහෙනම් වඩනකොට අපි අර වචන 4ම ටික වෙලාවක් කරලා එක වචනයකට වැටෙනවා. අවල් කෙනා වෛර නැත්තේක් වෙත්වා නැත්නම් සෝපත් වෙත්වා වචනයකින් තමයි මේ මෛත්‍රී භාවනාව සමාධි දක්වා ගෙනිනකොට. හැබැයි මේ කියන ක්‍රමය අර අනිත් භාවනාවන් කරලා සමාධිය හදාගත්තු කෙනෙක්. ඒ නීවරණයන්ගෙන් තොරයි. ඒ නිසා යාට ලේසි මේ කියන ක්‍රමය. ඉතින් මේ විදිහට මෛත්‍රී භාවනාව වඩා ගැනීමේදී එක්කෙනෙක් කරු කටයුතු කෙනෙක් කරනවා. ඒ කෙනාට මෛත්‍රිය වඩා ගැනීමේදී වෛර නැත්තේක් වෙත්වා අර ඒ කියන වචනේ භාවිතා කරලා ඒ කෙනාට ධ්‍යාන 3ක් උපදවනවා. පළමු ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. මේ විදිහට වචන 4ට ධ්‍යාන 12ක් උපදවනවා. ඒ වගේ තමන්ට ගරු කටයුතු 10 දිනක් තෝරා ගන්නවා. ඒ 10 දිනාට මේ විදිහට වඩනවා. ඒ ක්‍රමයටම දැන් හිතයිසික 10 දිනක් තෝරා ගන්නවා. එයාටත් තීර්ථ වඩනවා. මධ්‍යස්ථ 10 දිනක් තෝරා ගන්නවා. එයාටත් තීර්ථ වඩනවා. අහිතවත් අය. දැන් නැතුණාට පරණයි ඉන්නවනේ. ඌව සිහි ගන්නවගෙන අහිතවත් අයටත් 10 දිනකට වඩනවා. ඊළඟට මේ හැමෝම එක සමාන බවට පච්චර ගන්නවා. තමන්ට මෛත්‍රී වඩනවා. ගැඹුරු සමාධියක් මතු කර ගන්නවා. අර ගරු කටයුතු කෙනෙකුට මෛත්‍රී වඩනවා. ඒ වගේම ඊළඟට හිතයිසික කෙනෙකුට මෛත්‍රී වඩනවා. මධ්‍යස්ථ කෙනෙකුට මෛත්‍රී වඩනවා. අහිත වචනට මෛත්‍රී වඩනවා. මේ හැමෝටම එක සමානව මෛත්‍රී පිළිහිනවා කියලා බලනවා. ඒක කියනවා සීමා සම්බේධය කියලා. ඉතින් ඔක්කොටම මේ විදිහට පිළිහිනවා නම් අර කණ්ඩායම් 10ට මේ විදිහට කරලා මෛත්‍රී සීමා සම්බේධ හොඳට කරගන්න. ඒක තමන්ට කියලා වෙනසක් නැහැ. ගරු කටයුතු කියලා කියන වෙනසක් නැහැ. ඊළඟට හිතයිසික කියලා වෙනසකුත් නැහැ. මධ්‍යස්ථ කියලා වෙනසකුත් නැහැ. අහිත වචන කියලා වෙනසකුත් නැහැ. කාටත් එක සමාන මෛත්‍රියක් පිළිහිනවා. මේ මෛත්‍රිය හොඳ අවස්ථාවක්. ඒ සීමා සම්බේධය ඇති කෙනාට. මේ වගේ ක්‍රමයක් අපේ ශාරු සම්මන්හලා පෙන්නනවා මෛත්‍රී භාවනාවේදී. ඊළඟට මෛත්‍රී භාවනාව වැඩිීමේදී ප්‍රදේශ වශයෙන් ගන්න. මේ ආරණ්‍ය ප්‍රදේශයේ මේ සත්ත්ව කොටස් 12ක් තියෙනවානේ. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ ගෝතා, සබ්බේ පොග්ගලා, සබ්බේ අත්තභාපරිය උපන්න. ඉතින් මේ පහම අපි එක සමාන එක ආසන්න එක සියලු කොටස් අහු වෙනවා. ඊළඟ කොටසක් ඒ සත්ත්ව කොටසෙන් කොටසයි අහු වෙන්නේ. සබ්බයිත්‍යෝ, සබ්බේ පුරිසා, සබ්බේ අරියා, සබ්බේ අනරියා, සබ්බේ දේවා, සබ්බේ මනුස්සා, සබ්බේ නිපාතික. ඉතින් මේ විදිහට ඒ කොටස් 7ට ඊළඟට ඒක අහු වෙන්නේ කොටසක් විතරයි. සත්ත්ව කොටසෙන් කොටසක්. මේකට කියන ඕදිසෝ අනෝදිසෝ කියලා. ඉතින් මේ වර්ග දෙකටම අර විදිහට මෛත්‍රී වඩනවා. ඒක වඩා ගැනීමේදී එක කොටසකට සමාධි 144ක් වඩනවා. එක කොටසකට. ඒ කියන්නේ මේ ආරණ්‍ය කියලා ගත්තොත් ආරණ්‍යයට සත්ත්ව කොටස් 12ක් තියෙන එක කොටසකට ධ්‍යාන 12 ගාන වැටෙන්න ඕනේ. ඒ කියන්නේ සබ්බේ සත්තා කියලා ගත්තොත් එහෙම වචන 4ට ධ්‍යාන 3 ගාන 12ක් වෙන්නට ඕනේ. මේ විදිහට 144ක් වෙනවා. මේ විදිහට ඒ ආරණ්‍ය, ගම, ඒ වගේම නගරය, ලංකාව, ලෝකය, සක්වල තමට ඉතින් ඒ ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වන කරන ආකාරයෙන් අවමතෙන් සක්වල දක්වා විදිහට වඩා ගන්නවා. ඊළඟ දිශාපැත්තෙනොත් ඒ විදිහටම අර එක කොටසකට 144 ගාන දස දිශාවට වඩා ගන්නවා. ඉතින් මේක තමයි මේ මෛත්‍රී භාවනා විස්තර ක්‍රමවත් ක්‍රමයක කුඩා කාලයක් කරන්න වෙනවා. ටික දවසක් කරන්න වෙනවා. ඒක තමන්ට හොඳ අත්දැකීම් ටිකක් ලබන්න. නමුත් සාමාන්‍යයෙන් අනුස්සති වශයෙන් වඩනකොට ඒ කියන්නේ තමන් මෛත්‍රී ධ්‍යානයකුත් නැහැ, වෙන සමාධියකුත් නැහැ, වෙන ධ්‍යානයකුත් නැහැ. එහෙම කෙනා වඩනකොට අර ක්‍රමෙම යන්න ඕනේ නැහැ. එහෙම කෙනාට තමන්ට ගැළපෙන ගෝචර ක්‍රමයක් ගෙනියන්න පුළුවන් ටික දවසක්. මොකද ඒක ප්‍රධාන කමඨහනක් නෙමෙයි, ධ්‍යාන කමඨහනකුත් නෙමෙයි. අර අනික් කමඨහන් වල රුකුලක් වශයෙන් වඩන එක. ඒ නිසා තමන්ට ගැළපෙන ක්‍රම බල අනුගමනය කරන්න පුළුවන්. තමන්ට ගැළපෙන සියලු සත්‍ය අරමුණු කරගන්න නම් ඒ විදිහට වඩන්න පුළුවන්. ඒකෙත් ගොඩාක් ක්‍රම තියෙනවා. කියන්නේ සත්‍ය කොටස අරමුණු කරගන්නකොට සියලු සත්‍යෝ ගන්න පුළුවන්. ඒකට දැන් ඒකෙත් අර ප්‍රදේශ වශයෙන් එහෙම නිකන් වඩන්න පුළුවන් සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. මේ වගේ ක්‍රම වලින් මෛත්‍රිය වඩන්න පුළුවන්. හැබැයි ඒ අර සාම්ප්‍රදායික ක්‍රමයක
ගුණයක් මතු කරගන්න පුළුවන්, ධ්‍යාන උනත් මතු කරගන්න පුළුවන්. හොඳට යම් කෙනෙකුට සමාධි වෙලා සියලු සත්‍ය අරමුණු වෙලා හොඳටම හිත ආලෝකමන්ත වෙලා ධ්‍යාන මතුනොත් මතුවෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රමය නෙමෙයි. එහෙම ධ්‍යාන මතුනොත් ඊට පස්සේ ආය අනුපිළිවෙලින් අර ටික වඩන්නට ඕන. නමුත් අත්දැකීම් ටිකක් ලබන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. හැබැයි ඒවා ධ්‍යාන ලැබෙන්නේ නැහැ. තවත් භාවනා මෛත්‍රී ක්‍රම තියෙනවා. දැන් අපේ හිතා ගන්නවා මේ ආරණ්‍ය කියලා. අපි අර සත්‍යය පුජ්‍යලය ගැන හිතනකොට නීවරණයන්ට හිත ටිකක් අහු වෙන ගතියක් එනවා. අහවල් පුජ්‍යලයට හොඳ නරක මතක් වෙන්න පටන් ගන්නවා. දැන් ඔය අපි හිතමු ආරණ්‍යම කියලා අපිට දැන් හිතයිසේ එකක් ඉන්නවනම් හිතයිසේ කට්ටියට ඇලෙන්න බලනවා, ගැටෙනා ඉන්නවනම් ගැටෙන්න බලනවා. මේ නිසා මේ දෙකම අමතක වෙන්න සත්පුජ්‍යලය ගැන අමතක කරලා අපි ආරණ්‍යට මෛත්‍රිය පතුරවනවා. ඉතින් ආරණ්‍යයටම හිතමු වතුරක් කරන් මුළු ආරණ්‍යයටම පතුරවනවා වගේ මුළු ආරණ්‍යයටම වතුරක් කරන් අපේ සිසිලක් බෙදා හරිනවා වගේ දැන් මේ ආරණ්‍යයටම මේ මෛත්‍රිය පැතිරේවා. ආරණ්‍යයට මෛත්‍රිය පැතිරේවා. ඉතින් ඒකෙදි තවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ මෛත්‍රිය ගස් කොළන් වලට, ගල් වලට, පර්වත වලට ඔක්කොටම වදින්න හිතෙන් අරන් යනවා. ජලාශයක් වගේ. සත්‍යපැත්තට අමතක කරනවා. අමතක කරලා මේ ආරණ්‍යයේම ගස් කොළන් වලට, මේ පර්වත වලට, මේ හැමතැනටම මේ මෛත්‍රිය පැතිරේවා. ආරණ්‍යයටම හිතෙන් පතුරවනවා. අරන් මෛත්‍රිය. මේ පතර එන්නකොට හිත ලොකු සහනයක් එනවා. හැබැයි මේක සහනය ධ්‍යාන වෙන්නේ නැහැ. මොකද හේතුව අර සම්මුති සත්‍ය සංඥාවක් ඕන ධ්‍යාන වෙන්නේ. නමුත් උපචාර සමාධියක් දක්වා මෛත්‍රියක් හදා ගන්න පුළුවන් සත්‍ය පුජ්‍යල සංඥාවකින් අහිං කරලා. ඉතින් ඒ වගේම තව ක්‍රම තියෙනවා. දැන් තව පුළුවන් මෛත්‍රියේදී අපි බුදුරජාණන් වහන්සේ ඒකේ සරණ ඔක්කොටම හිතනවා. මේ ආරණ්‍යයේ හැම කෙනාටම බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ සරණ අපි හැමෝටම බෙදා හරින මුළු ආරණ්‍යෙටම බුදු සරණයි, බුදු සරණයි. ඒක ලෝකෙටම ගන්නත් පුළුවන්, සක්වලටම ගන්නත් පුළුවන්. හැමෝටම බුදු සරණයි. බුදු සරණ හිතේ අර හැමෝටම බුදුරජාණන් වහන්සේ සරණ පිහිට බෙදා හරිනවා. ඉතින් මේ වාගේ මෛත්‍රිය සම්බන්ධ විශාල විස්තර ප්‍රමාණයක් තියෙනවා. තම තමන් ඒ වගේ එක එක පැති වලින් අත්දකින්න පුළුවන්. ඒ ක්‍රම වලින් අත්හදා බලපුවාම තමන්ට අහු වෙනවා. තව පුළුවන් ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා හැම විවිධ ක්‍රම වලින් කරනවා. තා පුළුවන් දැන් අපි හිතමු රෝගියෙක් කියලා. රෝගියෙක් ඉන්නවා නම් ඉතින් එයා රෝගියාගේ ඇඟ ඇතුලේ හැමතැනම යනවා මේ හිත අරන් යනවා. අරන් ගිහිල්ලා ඇඟ ඇතුලේ තියෙන රූප කලාප, පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූප කලාප වෙන් කරලා මේ වගේ තියෙන රෝගාබාධ තියෙන රෝග කලාප අයින් කරනවා. නිරෝගී රූප කලාප හදනවා. මේ වගේ ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා හෘද අමාරුවක් තියෙන කෙනෙක්. එයාගේ හදවත ඇතුළට යනවා මනස ගිහිල්ලා හදවත ඇතුලේ තියෙන දේවල් හිතින් හදනවා. මේ හදවත මේ තියෙන රෝගාබාධ තියෙන දේවල් දැන් හිතින් හදනවා. නිරෝගී හදවතක් හදලා එනවා. අර ඔපරේෂන් එකෙන් ගිහිල්ලා කරලා එනවා වගේ. ඒ වගේ මෛත්‍රිය දිනු කරගන්න ක්‍රම තමන් අත්දැක බලනකොට හොඳ ක්‍රම ගොඩාක් තියෙනවා මේකේ. හැබැයි තේරුම් ගන්න ඒව එකක්වත් ධ්‍යාන වෙන්නේ නැහැ. නමුත් හොඳ අවබෝධයක්, හොඳ මානසික සිසිලක්, මානසික සතුටක් කරලා දෙනවා. සමහරව ඒ විදිහට භාවනා කරලා ඔය මෛත්‍රී භාවනාව හරහා ඒ විදිහට කරලා සමහරව ඔය රෝගාබාධ පව හොඳ කරලා තියෙනවා. දැන් පිළිකා තිබ්බ කෙනෙක් ඒ පිළිකාව අරමුණු කරලා පිළිකාවේ තියෙන සෛල හිතින් ගලව අයින් කරනවා. අයින් කරලා බලනකොට ඇත්තටම පිළිකාව අතුරුදහන් වෙලා. අන්න එහෙම වෙච්ච ඒවා අපි අහලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මෛත්‍රී භාවනාව කියන එක එක පැතිවලට හරව ගන්න පුළුවන් බොහොම වටිනා භික්ෂුත්වයට ඒ වගේම ලෝකේ ජීවත් වෙන අයට හොඳ අත්දැකීම් සම්භාරයක් ලබන්න පුළුවන්. ධාමර්ණ භාවනාවක්. තව ඉතින් තවත් ක්‍රම තියෙනවා. අපි ටිකයි කිව්වේ. තවත් මෛත්‍රී භාවනාව වඩන ගොඩාක් ක්‍රම දේවල් තියෙනවා. විපස්සනාවත් එක්ක මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ වගේම නුවණ වඩන ආකාරයෙන් මෛත්‍රී වඩන්න පුළුවන්. හැබැයි ඒ වගේ තේරුම් ගන්න අර අපේ කියන මෛත්‍රී සම්ප්‍රදාය ක්‍රමයෙන් බැහැර වෙන නිසා ධ්‍යාන ලැබෙන්නේ නැහැ. හැබැයි හොඳ සමාධියක් ලැබෙනවා, උපචාර සමාධියක් ලැබෙනවා, සතුටෙන් දවස ගෙවන්න පුළුවන්, සමාධියෙන් දවස ගෙවන්න පුළුවන් ගතියක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන නිසා මේ මෛත්‍රී භාවනාව කියන එක ඉතාම හොඳ භාවනාවක්. ටික ටික අත්හදා බලලා තමන්ගේ ජීවිතයට එක්ව කරගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගන්න කවුරුත් බලාපොරොත්තු වෙන්න. The one question there, the venerable asking about loving kindness meditation. Is it possible to do the directly the practice whole being, all the worldly being or beings, training only this object and go to the jhanas? Is it possible? Venerable is asking, because normal procedure we know that first had to do ourselves, then had to practice
metta loving kindness to the respectable one and dear one, and also neutral one, and also hatred one. This is the procedure. But without this procedure, can anyone go to the jhana? Venerable is asking question. Yes, can do. But normal procedure we have to understand that when anyone have the concentration, after concentration, most Venerable Shadoji encourage to have the concentration, like kind of concentration with the first ourselves, little bit practice. We use for word for loving kindness. Then later we have to focus the respectable, our close up Venerable, the same sex one, respectable one. We focus him, and we have to take one word only. That word we focus and concentrate. Concentration go up to the, can train up to the first, second, third jhanas. If forward 12 jhanas we can train. So this way we have to train 10 type of the respectable one. So equally that we have to train 10 type of the dear one, 10 type of the neutral one, 10 type of the unhappy one. So later we have to train all equal. Ourselves we do metta, our respectable one, dear one, neutral one, and also unhappy one. We can do equal. Because sima sambeda. That breaking the limits, removing the limits means equally we can do all the good one, bad one, equal loving kindness we can maintain. If this one works, then we have to focus the area, the monastery area. We have 12 type of beings. So that these beings we have to train, each being we have to train 144 concentrations. So that all that beings we have to train 12 type of beings. So then if monastery, then village, the city, country, world, universal, all we have to train. That is same concentration. Then later directions. This is a normal procedure. But for general training, metta, general training means not before concentration, no experience concentration, but for the support, as a supportive meditation for other meditation, you can train general ways. So anyways you can train. As an example, whole beings be well and happy, you can train. So that loving kindness, some people they get the calmness, brightness, concentration. After the jhanas also can happen. But even if you get the concentration, again you have to do the normal procedure. So some various ways there that you can focus. Generally you can think Buddhas, with that blessing from the Buddhas, you can think everyone in the world may get the blessing from the Buddha. Buddha bless for all the monastery, all the country, world. So this kind of thing also we can do, but not go to the jhanas, only the access concentration. Another one is samma, not easy with the beings focusing. When they focus beings, easy get the good and bad mentalities. Example, we think monastery, all the beings be well and happy. Sometimes we focus some good venerable and also some attachments, and we focus some of the hatred one. Not easy maintain loving kindness. Such a time we can train the not beings, whole monastery we spread the loving kindness. Like we are training whole monastery, we spread the water whole monastery, like that we spread the loving kindness to whole monastery. Even the trees, building, and also that other material also get this loving kindness, but not thinking of the beings. Also getting very comfortable. So there are various ways we can train general loving kindness, and also loving kindness can train with the wisdom also. So another way is we can focus our body inside. Example, you have the sickness in your heart. We focus your heart inside and maybe focus small particles, earth, water, fire, wind particles, and also dirty or sick particles we remove, and we prepare that, build up the healthy particles. This way also can train some of the loving kindness. When you are training it towards the ultimate, also very calm, comfortableness come. Sometimes more effective. We heard some they had been training this way, even their own cancer also they could remove. Because their mentality is power, the mentality focus this cancer, and cancer cells, the elements gradually remove one by one remove. And later they see cancer cells all disappear. This kind of loving kindness, various types, but we have to understand those practice.
not conventional practice. Those practice only up to the access concentration, but conventional practice can go up to the jhana levels. So metta is various types we can experience, and also very beautiful meditation metta. So time to time you can train various types and can experience. So we know the venerables, when they are having free time, we can train. So we wish all the venerables to fulfill all this practice and experience deeper concentration, experience deeper mindfulness, and wish all the venerables be the heedful practice and attain all the past portions and nibbana. හොඳයි ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා අදිස්ථාන කරගන්න අපිට එහෙමනම් ඉදිරියට තව ගොඩක් හොඳ දේවල් මේ භාවනාවත් ගොඩාක් දේවල් අපිට අත්දැකීම් ලබන්න තියෙනවා. ඒ සඳහා අපි වෙහෙසෙනවා, කැප වෙනවා, කටයුතු කරනවා. ඒක අදිස්ථාන කරගන්න. මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා මේ භාවනා වැඩසටහනේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලැබේවා. හැම කෙනාටම සමාධි විපස්සනා ඥාන මාර්ගඵල නිවන තෙක්ම මේ ධර්මයේ හොඳට දිනු කරන්න ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.